කකුල් දෙකක් මෙහෙම පද්ද ඉන්න එක්කෝ එක තමන්ගේම තැනක් වෙන්න ඕන. දැන් තමන්ගේ තැනක හැර මෙහෙම කකුල් පද්දලා තියෙනවා පොඩි කාලේ මේ ගමේ බාබර් සාප්පුවේ. අර උස පුටි වාඩි කරාම මේ කොහොමත් කකුල් දෙක පද්ද තමයි ඉන්නේ. අද මම මේ ඇවිල්ලා ඉන්නේ සැලෝන් එකකට. ඒක ශෝභාගහරයක්. ඒකේ අද සේවකයෝ ටිකක් නිදහස් කරලා මං මගේ අවුරුදු 20ක විතර පරණ මේ යාළුවෙක් හම්බෙන්න ඇවිල්ලා ඉන්නේ. මං කැමති කොහොමද බාබර් කෙනෙක් කියලා හිතන එක්කෙනා හෙයා ඩ්‍රෙසර් කෙනෙක් නිර්මාණ ශිල්පියෙක් වෙලා මේ කොළඹ 7 ඇතුලේ ක්ලයන්ටේල් එකක් හදාගෙන ඉන්න එක ගැන පොඩි ඉඟියක් දෙන්න. සමන් මං අවුරුදු 20ක් තිස්සේ ආව දන්නවා මං අවුරුදු 30ක් විතර වෘත්තික වශයෙන් කරේ කතා කරපු එක. ඔයා ගාවට ආවත් මං තමයි වැඩිපුර කතා කරේ. අද නිකන් මං ඔයා කතා කරවන්න වාගේ උත්සාහයක් ගන්නවා. දැන් සමන් මම දන්නේ ඔයාව සමන් කියලා. මගේ හෑන්ඩ් ෆෝන් එකේ අවුරුදු 20ක් තිස්සේ සමන් කියලා තියෙනවා. අර මුලින්ම නම්බර එක සේව් කරද්දී අපි සිම්බල් එකක් දානවා. මං දාලා තියෙන්නේ සමන් සැලෝන් කියලා. අර සමන්ල අතර තියෙන. ඒ කියන්නේ මං වගේ සර්නේම් එක දන්නේ නැහැ. මං අහලත් නැහැ. කවදාවත් අහලා නැහැ. කියලාත් නැහැ. කියලා. අද තමයි අහන්නේ. මම සමන් විජේනන්ද කියලා තමයි මගේ සර්නේම් එක තියෙන්නේ. සමන් විජේනන්ද. හරි. අර කියලා මතක තියෙන එකක් නැහැ. සමන් කියලා තමයි මං ආයිත් මතක වට. සමන් මේ ඔයාගේ ගම ගැන මොකක් හරි හේතුවකදී මීරිගම වා එකක් මං අහලා තියෙනවා. මීරිගමට පොඩ්ඩක් එහා කොටදෙනියාව කියලා කියන්නේ. ඒක උපංගමද? නෑ. ඒ තමයි මං හැදුනේ. හැබැයි මගේ උපංගම වෙන්නේ පදවිය අනුරාධපුරේ. අනුරාධපුරේ පදවිය. උපංගම. තාත්තා මොකක්ද සමන් කර රස? තාත්තා ගොවිතැන් තමයි කරේ. පදවියෙන් කොටදෙනියාවට ආවා. තාත්තා ගම තමයි කොටදෙනියාවේ. අම්මා තමයි පදවිය. ඊට පස්සේ දැන් සමන් මේ අපි වෘත්තීන් වලට ගියේ නම් තියෙනවනේ. ඉස්සරම අර ගුරුවරයාට ඉස්කෝලේ මහත්තයා, ඉස්කෝලේ හාමිනේ, ගුරු ගෙදර එක්කෙනා, ප්‍රින්සිපල්, විදුහල්පතිතුමා, මැඩම්, මිස් මම වෙනවනේ. ඒ වගේ ඔය සමන් කරන වෘත්තිය මං අහලා තියෙන නම තමයි කර්ණවෑමියා. අපි කිව්වේ ගමේදී බාබර් කියලා. අපි කර්ණවෑමියා කිව්වෙත් නෑ බාබර් කියලා කිව්වේ. අපි කිව්වේ නෑ මේ හෙයා කට, හෙයා ඩ්‍රෙසර් වගේ නම් කිව්වේ නෑ. මං අහනවා වගේ ප්‍රොෆෙෂන් එක මොකක්ද කියලා. හෙයා ඩ්‍රෙසර් කෙනෙක් කියලා තමයි හඳුන්වන්න වෙන්නේ. හෙයා ඩ්‍රෙසර් කෙනෙක්. ප්‍රොෆෙෂනල් හෙයා ඩ්‍රෙසර් කෙනෙක් විදියට තමයි. හරි. දැන් අපි කියමු මගේ මේ යාළුවා වෘත්තීයමය කොණ්ඩා සැරසිලි ශිල්පියෙක්. නිර්මාණ ශිල්පියෙක්. හරි. දැන් මං අහනවා ඉංග්‍රීසි වචනයක් තියෙනවා හෙයා කටර් කියලා. ඒතර හෙයා කටර් කෙනෙක්ගේ අර හෙයා ඩ්‍රෙසර් කෙනෙක්ගේ වෙනස මොකක්ද? හෙයා කට් කියලා කිව්වහම අපිට සාමාන්‍ය හැමෝටම කොණ්ඩේ කපන්න පුළුවන් කමක් තියෙනවා. සර් උනත් සර් කොණ්ඩේ කපා ගන්න පුළුවන්. හැබැයි නිවැරදි අවබෝධයක් ලත් තැනත්තට කොණ්ඩේ පිළිබඳව අර හෙයා ඩ්‍රෙසර් කෙනෙක් කියන ලෙවල් එකටම එන්න පුළුවන්. දැන් ඔය අපි ඉගෙන ගන්න විෂයන් තියෙනවා තමයි ඉස්කෝලේදී. සමාජ අධ්‍යයනය, සෞඛ්‍ය. හැබැයි මේ ස්කැල්ප් එකෙන් උඩ තියෙන මේ කෑල්ලේ විෂයක් කියන එක ටිකක් මේ සබ්ජෙක්ට් එකක් කියන එක මේ ලෝකේ දැන් තමයි දන්නේ ටිකක් නිකන්. ඉස්සරහින් විෂයක් තිබුණේ නැහැ නිකන් කොණ්ඩේ ගැන විෂයක් විදිහට තිබුණේ නැහැ. ඇත්තටම මේක සබ්ජෙක්ට් එකක්ද? ඉගෙන ගන්න ඕනේ විෂයක්ද ඒක? අනිවාර්යයෙන්ම පැහැදිලිවම. මොකද ලෝකේ ලස්සන කරන්න පුළුවන් ලෝක ලස්සන කරන දායක වෙන කෙනෙක් තමයි හෙයා ඩ්‍රෙසර් කෙනෙක් කියන්නේ. එතකොට ඒක අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුයි. එතකොට සමන් දැන් අර මේ වෘත්තීන් ආවහම දැන් ඔය ප්‍රොෆෙෂනල් කියන තත්ත්වයට එද්දී මේ වගකීම් සම්බන්ධයෙන් කාරණාවක් තියෙනවනේ. දැන් අපි දකිනවා ඔන්න කියනවා මේ රූපාලාවන්‍ය හදාගෙන ගිහිල්ලා බඩ අඩු කරන්න ගිහිල්ලා මස් අයින් කරලා කළුබොලි සිර දාලා මැරිලා. ඊට පස්සේ කෙමිකල් එකක් දාලා ඔන්න මූණේ පැත්තක් ගිහිල්ලා. අන්න ඇහි බැම ගලවිලා. අන්න කෙස් ටිකම දැන් මේ මෙහෙම වෙන්න පුළුවන් විනාශයන් පිළිබඳව අපි අහලා තියෙනවනේ. දැන් ඔයා කොහොමද මේ අවුරුදු 25ක් විතර තිස්සේ මේ වෘත්තියම ඩැමේජ් එකක් නැතුම් කරන් එන්නේ අර විශේෂදනම නිසා දද්දකින්ෙන්. දද්දකින්ම. සර්ගේ එක වචනයක් මම එතනදි ගන්නම්. ඔය ඩැමේජ් කියන වචනේ මම ඇත්තටම ආස නැති වචනයක්. ඒ නිසාම ඩැමේජ් එකක් නොවෙන්න මගේ වැඩ කටයුතු වල මම නියැලෙනවා.
ඒකට හේතුව තමයි කාලයත් සමඟ ලැබූ අත්දැකීම්. ඒ කියන්නේ මට හම්බෙච්ච මගේ මිත්‍රශීලී ක්ලයින්ස්ලා ඒගොලන් එක්ක මං 100,000 වතාවක් ඒගොල්ලන්ට ගනුදෙනු කරලා තියෙනවා. ඉතින් ඒ හරහා මට ලොකු අවබෝධයක් මේ කොණ්ඩේ පිළිබඳව සහ ඒකේ අපි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනකොට ඒ කොණ්ඩ වලට ගැලපෙන විදිහට ඒවා හසුරුව ගන්න මනා දැනුමක්. මට ඒක ලොකු අපි සාමාන්‍ය භාෂාවෙන් කියන ටැලන්ට් එකක් කියලා. එහෙම නැත්නම් පුරුද්දක් බව පුරුද්දක් කියනවනේ. ඒ වගේ හිතාගන්න බැරි අත්දැකීමත් එක්ක ලැබිච්ච දෙයක් තමයි ඇත්තට මේ දැනුම. සමන් දැන් මට මොනවා හරි ආයුර්වේදේ හරි මොකක් හරි පැණි බෙහෙතක් හරි දුන්නොත් මම මේක බොයි මට යා තර්කානුකූලව පැහැදිලි කරොත් මම බොයි. මේ පැණි බිව්වහම මේකේ තියෙන කෙමිකල් මෙන්න මේ රියැක්ෂන් එක මෙන්න මේක වෙනවා. ඊට පස්සේ ඒකට මිශ්‍ර වුණා මේ කෙමිකල් රියැක්ෂන් එක මෙහෙම වෙනස් වෙනවා මෙහෙම කියලා අපි තර්කයට හරි ආසයි. දැන් මම මගේ ඩොක්ටර්ස්ලා මාරු කරලා තියෙනවා. වෛද්‍යවරු මාරු කරලා තියෙනවා. ඉන්න තැන් මාරු කරලා තියෙනවා. යාළුවෝ වෙනස් වෙලා තියෙනවා. එතකොට බඩු ගන්න කඩේ ටෙක්ස්ටයිල් එක ඒවා වෙනස් වෙලා තියෙනවා. මොකද ඒවා අප්ඩේට් වුනේ නැත්තම් මම වෙනස් වෙනවා අප්ඩේට් වෙච්ච තරකට. දැන් අවුරුදු 20ක් මං වත් එක්ක ඉන්නවනේ. ඒතර මට සහතිකයක් තියෙනවා මොකද්ද මං වගේ ප්‍රශ්න අහනවා. මං අහන මේ කොණ්ඩේ වවාගෙන ඉද්දි මං කොණ්ඩේ වවන්න හදන්නේ ආපු ගමන් ඔයා කරන්නේ ඔයාම කියන්නකෝ. මේ කෙලවරවල් කපනවා. ඉතින් මං අහනවා හමන්ගෙන් මේ ඇයි කොණ්ඩේ මේ කපන්නේ? ඇයි මේ කතර පාවිච්චි කරන්නේ? එතකොට ඇයි ඉස්සෙල්ලා ෂැම්පු දානවද එහෙම නැත්නම් කන්ඩිෂනර් දානවද? ඔයා මට අතන තියෙන කබඩ් එකේ ගොඩක් කෙමිකල්ස් මට දෙනවා. දුන්නාම ප්‍රශ්න අහනවා. මේකේ මොකද්ද වෙන්නේ කියලා. දැන් ඉන්නේ හැම ක්ලයන්ට් කෙනෙක් මෙහෙමද කියලා මං අහන්නේ. ඒගොල්ලොත් විශ්ේ දන්නවද ඇත්තට? ගොඩාක් විහිදුණු පරාසයකට දන්නවා. ඒ කියන්නේ මොකද මේ අපි ආලේපන කරන සියලුම රසායනික ද්‍රව්‍ය ගැන ඕන තරම් අපිට දැන් විද්‍යුත් මාධ්‍ය හරහා දැනගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට ලොකු දැනුමක් ඇතුව තමයි එන්නේ. ඊට එහා දැනුමක් මට තියෙනවා. ඒගොල්ලන් අහන දේවල් වලට උත්තර දීලා ඒගොල්ලන්ගේ කොණ්ඩේට ගැලපෙන විදිහට ඒ රසායනික ප්‍රතික්‍රියාවල් අන්තිමේදී අර අපි කියනවනේ අර එනර්ජි සෝස් විතරයි වැඩ කරන්න කියලා. එතකොට ඒ යම් කිසි කෙමිකල් එකක් දැම්මහම ඒ එනර්ජි එක වැඩ කරන විදිහ මට හොඳට හුරුයි. ඔව් ඒකට මම තව එකක් කියන්නේ දැන් සමහර ට්‍රීට්මන්ට් තියෙනවා සමන්. ඒකේ රියැක්ෂන් එකනේ පස්සේනේ. ඒ කියන්නේ විභාගයට උගන්වන ටික ගුරුවරයාගේ රියැක්ෂන් එකනේ රිසල්ට්ස් ආවට පස්සේ. සමහර බෙහෙත් තියෙනවා බීලා කියන මාස 3කින් තමයි ඕක හරියන්නේ කියලා. හැබැයි මේකේ රියැක්ෂන් එක ඔටෝ කන්න ඉස්සරහින් බේරවනේ. ඒ කියන්නේ ඒ ගණදෙනු හරි අමාරු වෙති. ඇයි මේ ඉස්සරහා කන්නඩියෙන් පේනවනේ මෙයා මොකද කරන්න කියලා. හොඳ නැති වුණොත් ඉවරයි. හොඳ නැති වුණොත් ඉතින් එතනින්ම අපේ සියලු දේම එතනින් නැති වෙලා යනවා. අපේ පැවැත්ම නැති වෙනවා. ඒ කියන්නේ රියැක්ෂන් එක ලබා ගන්න පුළුවන් ඒ වෙලාවෙම ලබා ගන්න පුළුවන් වෘත්තීන්ගෙන් එකක් නේ. ඔයාට අහු වෙනවා මෙයා සතුටුයිද? ඒ කියන්නේ සර් ඒක ගත්තාම ඒ කියන්නේ සම්පූර්ණම පුද්ගලයාව වෙනස්ම ආකාරයට ගොඩනගන්න පුළුවන්. තමන්ගේ චරිතය සමාජයට යනකොට ඔෆිස් එකට යනකොට ඒ හැම අවස්ථාවකටම ගැලපෙන විදිහට අපිට හදන්න පුළුවන්. ඒක කොණ්ඩේ කැපීම විතරක් නෙවෙයි. එයාට ගැලපෙන වර්ණ, එයාට ගැලපෙන ලෙන්ත් එක, ඒ වගේ අර ගොඩාක් දේවල් තියෙනවා. මේකේ අත්දැකීමෙන් එකතු කරගත්ත දේවල් ඇප්ලයි කරපුවාම ඉතින් ඊට පස්සමන් දැන් අපි දන්නවා අපි තුමු උසස් පෙළ මං උගන්වද්දී මට හම්බ වෙන්නේ O level පාස් වෙච්ච අය. විශ්වවිද්‍යාලයේ නෙවෙයි. දැන් ලේයර් එක පැහැදිලිනේ. O level පාස් A level කරන් දාපු අය. දැන් ඔයාගේ ලේයර් එක මට පැහැදිලි නෑ. ඒ කියන්නේ ළමයි එනවද, කාන්තාව එනවද, වයසක එනවද, මේ වෘත්තිංගයයි විතර දෙන්නේ. මොකක්ද ඔයාගේ මේ ක්ලයන්ටේල් එකේ තියෙන ලේයර් එක? ඒ කියන්නේ ළමයින් ඉඳලා වයසින් වැඩි අයත් මගේ සමාජිකයෝ. ඒතකොට ඒගොල්ලන් එක්ක චරිත ගණනාවක් මට ඇප්ලයි කරන්න වෙනවා. ඒගොල්ලන්ත් එක්ක ජීවත් වෙද්දී. හැබැයි ඒ කොමලා තේරුම් අරගන්න නිසා එයාලත් එක්ක හරි වැඩ කරන්න හරි ලේසි. ඒතකොට ළමයාට අවශ්‍යතාවය මොකද්ද? මැදි වයසේ කෙනාට අවශ්‍ය මොනවාද? ටීනේජ් ලෙවල් එකේ ඉන්න කෙනෙක්ට මොනවද ආස කියලා කැරක්ටර්ස් හඳුනා ගැනීම තුළ මේ අපි දන්න දේ ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. දැන් වරක් මට මතකයි සමන් මේ ඔයාගේ සැලුන් එකේ ඔයා මේ ලංකාවේ අගවිනිසුරු තනතුර දරන කෙනාගේ කොණ්ඩේ කපමින් ඉන්නවා නැත්නම් හෙයර් ඩ්‍රෙස් කරමින් ඉන්නවා. තවත් විට මට මතකයි අගමැතිගේ මල්ලි ඔයාගේ මට අල්ලපුටු හිටියා.
එතුර දැන් ඒගොල්ලන්ගේ බේස් එක දැන් නඩුකාරයගේ තනතුරේ දියාව පේන්නේ ඉස්සරහ ඉන්න අයට. ඒතර විකාර කරන්න බෑ. ඒ කියන්නේ විකාර කරන්න බෑනේ. සමහරලාවට එනවා නිකන් වෙඩින් එකකට යන්න. එහෙම නැත්නම් අපි තුන් දැන් පාතාලයේගේ බිරින් දෑවරු සල්ලිත් තියෙනවනේ හැලුනේ නිදන් කරා. ඒතර කොහොමද ඔය ඉක්මනින්ම අඳුරගන්නේ මේ මෙයාට මෙන්න මේකයි අවශ්‍යතාවය කියලා. ඔයා කතා කරන දෙයක් එක චුට්ටක්. ඉස්සෙල්ලාම ඇවිල්ලා අපේ සීට් එකේ ඉඳගත්තාම මට පේනවා එයාගේ මුණ. මොකද කන්නඩි ඉස්සරහා ඉන්නේ. එතකොට සාමාන්‍යයෙන් කන්නඩියෙන් ඉස්සරහා බලද්දි ගොඩක් ඉඳගෙන ඉන්න එක්කෙනාට වැඩි ගොඩක් දේවල් මට පේනවා. ඒතකොට එයාගේ චරිතය අඳුරගන්න හරි ලේසි. එයාගේ හැසිරීම මට හොඳට පේනවා. එයාගේ බොඩි ලැන්ග්වේජ් එක හොඳටම එයා අපි ඉස්සරහා එයාගේ නැචරල් ස්වාභාවික ගතිය අපිට පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් එක්ක චරිතය කියන එක පොඩ්ඩක් අල්ලගන්න පුළුවන්. ඒ චරිතයට හරියන විදිහට අපේ ශිල්පය එකතු කරාට පස්සේ දැන් මේ ඔයා විතරක් නෙමෙයි සමහර ලංකාවේ ගොඩාක් සැලුන් ගැන මම මේ කියන්නේ. සැලුන් වලදී තියෙන හරි ලස්සන එකක් තමයි. දැන් සමහරට පන්සලට ගිහිල්ලා ඉන්නේ මුණ පුංචි කරගෙන පොයේ දවසේ. මහානිලා බඩගිනි වෙලා බිම ඉඳලා දන ගහගෙන ඉඳලා මොන හරි වෙලා ඒ පල්ලියට ගියාම සමහර ලාවට කෝවිලට ගියාම සුපර් මාකට් එකට ගියාම බස් එකේ එනකොට රැකියාවට ඇරලා ඉන්නේ. මිනිස්සුන්ගේ හරි සෑඩ් මූඩ් එකක් තියෙනවා. හැබැයි මේ සැලුන් එකකින් එළියට යන අය මේ සෑඩ් මූඩ් එකේ නෑ. ඔයාලගේ එක්ස්පීරියන්ස් කියන්නකෝ වගේ කොහොමද ඒක චේන්ජ් වෙන්නේ සමහරලාට එනකොට මහන්සි වෙලා එන මිනිහා මේ පැය භාගයකින් පොඩි රිලැක්ස් වෙලා පොඩි හැපිනස් එකකින් ඉන්න පටන් ගන්නවා. කොහොමද මේ චේන්ජ් එක වෙන්නේ ඔයා දකින්නේ කොහොමද? ඒකස ෆැෂන් වලට ගොඩක් දේවල් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්. සිතුවිලි ගොඩක් වෙනස් කරන්න පුළුවන්. මොකද එයාව අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ කණ්ණාඩියෙන් ඉස්සර එයාගේ රූපය දකිනකොට ඒ රූපයට අපි ලොකු වටිනාකමක් දෙනවා. අපේ වෘත්තිය හරහා. ඒතොර එයාට අර එන්නේ එයා මහන්සි වෙච්ච මූණක් විඩාබර මූණක් එක්කනම් මෙතනදී ඒ සැහැල්ලුව හම්බ වෙනවා අපි එක්ක ඒ ගනුදෙනු කරන විදිහත් එක්ක. එතකොට එයාට ඒ සුන්දරත්වය යාගේ මූණෙන් දකිනකොට එයා සතුරු මුණින් තමයි එළියට ගිහලා කණ්ණාඩියෙන් බලනවා ස්මිතන සෙල්ෆි ගහනවා හරි උත්සවයට යනවා නම් එයාට හැපි එකේ යන්න ඕන නේ. මොකද උත්සවයේ ගිහිල්ලා එයා ඉන්න පැය 5ටම එයා ලෑස්ති කරන්න බාව මෙතනදී. ඊළඟ එක තමයි. ඒ තමයි දැන් පර්සනැලිටි කුඩු කරනවනේ අපේ සමහර තැන්වල. සමහර ඉස්කෝලේ ගුරුවරයෙක් ගැන අපි කේන්තියෙන් ඉන්නවා. මට පෙන්වන්න බෑ දැක්කම කියලා. දැන් මට මගේ පුතා කියලා තියෙනවා සමන් ඔයා ගැන. ඒ මොකද මේ මගේ යාළුවෙක් එයාගේත් ඔයා යාළුවෙක් ඒ නිසා මේ එයාගේ පර්සනැලිටිය ඩැමේජ් නොකරපු ලංකාවේ චරිතවලින් එක්කෙනෙක් කියලා ඔයා. ඒතර පොඩි ළමයිගේ පර්සනැලිටිය පවා මේ අරයා රකින්න වෙනවා. එතකොට රටේ ඉන්න ඉහළම පුටුවේ ඉන්න එක්කෙනත් આવොත් ඒකත් රකින්න වෙනවා. එතකොට මේක ෂෙයා කරගද්දි වගේ එක්ස්පීරියන්ස් මොනවද? ඒකස අපි දැන් සර්ගේ බබා ඒ කාලේ එනකොට අවුරුදු 4ක් විතර වගේ පොඩි ළමෙක්. ඉතින් එයාගේ චරිතෙට මම අනුගත වෙන්න ඕනේ. එයා කැමති දේවල් එයත් එක්ක කතා කරන්න ඕනේ. එයා කැමති විදිහට තමයි අපි අපේ දේවල් එයත් එක්ක හොමාරු කරගන්නේ. ඒතකොට එයාට ලොකු කම්ෆර්ටබල්නස් එකක් එනවා. ඉතින් මාත් එක්ක හරි කෝසි ගතියක් එනවා එයාත් එක්ක අපේ වැඩ කටයුතු වලදී. ඊට පස්සේ එතන එයාට තේරුම් ගැනීම තමයි තියෙන්නේ. ඇත්තටම කැරක්ටර් එක හඳුනා ගැනීම තමයි මේකේ වැදගත්ම. මොකද අපි කැරක්ටර් එක දන්නේ නැතුව අපිට ඕන දෙයක් කරොත් එහෙම සමහරට එයාට සමාජයේ හම්බෙන අවස්ථාවලදී එයාට නරක ෆීලිං එකක් එන්න පුළුවන්. එයාට අන්කම්ෆර්ටබල් වෙන එක. සමනම මේ ප්‍රශ්නේ අහන්නේ මේ ගමේ ඉපදුනා එකෙන් කොළඹ ආවා දැන් කොළඹ හතේ වා නිකන් ව්‍යාපාර කරනවා වගේ මේ ගොම් ප්‍රශ්නයක් අහන්න නෙවෙයි ඈ. මොකද ඒක වැලියු නෑ මං කියන්නේ. එහෙම දැන් ගමේ ඉච්චර දුර නෑ. හැබැයි මම මෙහෙම අහනවා දැන්. අර පදවියේ ඉපදිච්ච එකෙක් මෙහෙම පිපෙන්න පොඩි හෝප්ස් හදාගත්ත කෑලි ඇතිනි පොඩි ඒවා එක්ක ටීචර් කෙනෙක්ගෙන් එක්ක YouTube එකේ මොනවා හරි බලලා TV එකකින් කැරක්ටර් එකකින් නැත්තම් ලෙජන්ඩ් එකකින් මට මේ චේන්ජස් ටික කියන්නකෝ. ඉස්සලම රසා මොකද්ද? ඉස්සල්ලම් මම ආස වුණේ මේ බලවාහන යන්ත්‍ර රියදුරෙක් වෙන්න තමයි. කියන්නේ බුල්ඩෝසර් වගේ ලොකු වැඩ, ගල් පෙරලන වැඩ. ඊට පස්සේ ඒක හීනයක් විදිහට තිබ්බා. පස්සේ මට යාළුවෙකුගේ මාර්ගයෙන් හම්බ වෙනවා මේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීම මණ්ඩලයේ කෝස් එකක් කරන්න. ඒකෙන් මම බලවාහන රියදුරෙක්ගේ ලයිසන් එක ගන්න අවශ්‍ය පුහුණුව කරලා වුණාට පස්සේ සර්ටිෆිකේට් එක හම්බ වෙනවා මට. ඊට පස්සේ මම ඒක ශනිකව අතාරිනවා. ඒ රස්සාව. මොකද එතන ටිකක් කරකශ වැඩි. ඉතින් මට ඊට වැඩිය කම්ෆර්ටබල්නස් එකක් බලාපොරොත්තු වෙලා මම කර්මාන්තපුරයක රස්සාව කරනවා. එතකොට එතනදී මට හම්බ වෙනවා මේ කල්යාණ මිත්‍රෙක් වගේ.
කියන්නේ අපිව තේරෙන කෙනෙක්. එතකොට මාව දැක්කහම එයාට තේරෙනවා මේ මම ඉන්න ඕන තැනක නෙමෙයි මේ ඉන්නේ කියලා. ඊට පස්සේ එයා මට අයිඩියා එකක් දෙනවා මේ මල්ලිවා හේර් ඩ්‍රෙසින් වගේ කරොත් ලොකු අනාගතයක් තියෙනවා කියලා. ඊපස්සේ මම කල්පනා කරනවා මට හේර් ඩ්‍රෙසින් කියන වචනේ මගේ මොලේ රෙජිස්ටර් වෙච්ච එකක් නෙමෙයි. ඒක ගැන අවබෝධයක් නැහැ. නමුත් අර කොණ්ඩ කපනවා කියන අයිඩියා එකක් එයා සැලොන් එකක් කියලා පාවිච්චි කරා. ඊට පස්සේ මට පොඩි ඉමේජ් එකක් දාගත්තා මගේ. ඒකට එයාගේ නෑදෑ කෙනෙක් තමයි උදව් කරන්නේ. එයා ගුරුවරයා විදිහට මට එනවා ජීවිතේට. ඊට පස්සේ එයාත් එක්ක ටික කාලයක් මම පුහුණුවීම් ලැබුණා. ඊට පස්සේ ඒ පුහුණුවීම තුළ මම ලොකු අවබෝධයක් හේර් ඩ්‍රෙසින් කියන ඉන්ඩස්ට්‍රි එක ගැන ලබනවා. ඒක ජීවිතේ ආසාවක් කරගෙන හේර් ඩ්‍රෙසර් කෙනෙක් වෙන්න ඕන පියවර මම පටන් ගන්නවා. එතන තමයි සමන් මට දැන් ඒකත් ආපහු මට තියෙන ප්‍රශ්නයක් නේ. මම මේ ඉස්සර පන්තිවල කිව්ව එකක්. මේ ප්‍රෝග්‍රෑම් එක බලනවා නම් සාක්ෂි සපිය ඒ ළමයින්ට මම මේ කියන කතන්දරේ මේ ක්ලාස් රූම් වල කියලා තියෙනවා. මං කියලා තියෙනවා මේ ඉස්සර මේ ඉරහඳ අල්ලන්න try කරපල්ලා තරුවස්සටවත් වැටි කියන. අර සංකදින්ට එක කමෙන්ට් එක මං කිව්වා. මං සුප්පතනවා බය නැතුන් යන්න කියලා කියන්නේ ඉරහඳ අල්ලන්න ගියාම වැටුණත් වැටෙන්නේ තරුවස්සට. වා තරුවස්සට වැටෙනවා. ලොකුට ආකර්ෂ වලට යන්න කියලා. ඊට පස්සේ මම කියලා තියෙනවා මේ ගෘහ විද්‍යාව ඉගෙන ගත්තට කමන්නේ අඩු ගානේ පබ්ලිෂ් කෙනෙක්වත් වෙන්න උත්සාහ කරපළා කියලා. මොකද පබ්ලිෂ් යන වාහනේ මම දැකලා තියෙනවා. පබ්ලිෂ් ඉන්න විදිහ මම දැකලා තියෙනවා. ගල්කිස්සේ මහ හොටලේ ඒකේ ඒ ගෞරවය මම දැකලා තියෙනවා. මම ඔයාගෙන එහෙම කියලා තියෙනවා. හැබැයි මම කියලා තියෙන්නේ හෙයා කටර් කියලා නෙවෙයි. මොකද ගමේ ළමයාට හෙයා කටර් කියන නම හුරු නෑ. මම කියලා තියෙන්නේ බාබර් කෙනෙක් වුණත් කමන්නේ නෑ. කොළඹ හතේ මේ ක්ලයන්ට් බේස් එකත් එක්ක ඉන්න මිනිහෙක් පොඩි මොඩර්න් මිනිහෙක් වෙන්න පුළුවන් කියලා. දැන් ඔය චේන්ජ් එක ගද්දි සමන් මොකද පදවිය ඔයා දකින්න ඇත්තේ හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් නෙවෙයි සැලූන් එකේ බාබර් කෙනෙක් නේ. ඒතකොට දකින්න ඇත්තේ අර මෙහෙම දොර ඇරෙන චූටි සැලූන් අර දැරි පිය ගාන එකක් තියෙන ඕකනේ අත්දැකීම. කරගල ගගා ඉන්න කරගල ගගා ඉන්න කරන වෑමි සෝජුරානනේ කරදර තැවුල් බරින් මා ඉස මුදාලන්න කරන වෑමි සෝජුරානනේ. බය වෙනවනේ කියපුවම සැලොන් එකට. බය වෙනවනේ දැන්ටත් ඒ බබර් සාප්පුව කියන එකේ තිබ්බ පොඩි හැඩයක් නළුලියගේ පින්තූර දාලා හරි මොනවා චිත්‍ර කතාවල වල එහෙම එකක්. දැන් එතන ඉඳන් ඔයාලට මෙතෙන්ට මේක ඩෙවලොප් වෙද්දි සහ අර පර්සනැලිටිය තියාගෙන ජොබ් එකේ ප්‍රොෆෙෂන් එකක් කියලා එක ඩෙවලොප් කරද්දි දැන් මුලින්ම කිව්වොත් එහෙම දැන් මැටි බඩු හදන්න කියලා වලන් හදනවා එකක් නෙන්නේ. හැබැයි ඒක ලෝකෙ මට්ටමේ එකක් තමයි මාර ප්‍රොෆෙෂන් එකක් නේ. එතෙන්ට එද්දි මේවට සමන් ඔක්කොම ඉවර කරන්න මේවට කුල තිබ්බා මේ මැටි හදන අය කරන වෑමි රස්සා කොහොමද මේ ඩෙවලොප්මන්ට් එක හදාගත්තේ? එකක් වගේ පර්සනැලිටි එක ඩෙවලොප් කරගන්නවා, ඔයා ඩ්‍රෙස් කරන්න පටන් ගන්නවා, ඔයා ස්ටයිල්ස් හදා ගන්නවා, ඔයා රටවල යනවා, ඔයා ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ විෂයක් වශයෙන් මේ ඔක්කොම එකතු වෙලානේ මේ ස්කැල්ප් කියන වගේ මේ concept එක හැදෙන්නේ. මට චූටි මතකයන් ටිකක් කියන්නකෝ. මට පුළුවන් තරම් කියන්නකෝ මට අහන් ඉන්නේ. කවදාවත් අහලා නැහැ මම. සාමාන්‍යයෙන් ඉතින් මම ගොඩක් සමාජගත වෙන්න බයක් තිබුණා පොඩි කාලේ. මොකද ලොකු සමාජයක් තිබුණේ නැහැ අපිට. අපි බොහොම ප්‍රාථමික මට්ටමේ සමාජයක තමයි ගනුදෙනු කරේ. ඒ හින්දා ඉහළ සමාජයට එනකොට ආසාවකුත් එක්ක බයකුත් තියෙනවා. මොකද නෝන්ඩි වෙයිද දන්නේ නැහැ. මේක කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපිට වැඩි ටිකක් තත්ත්වයෙන් උසස් මිනිස්සු තමයි ඉන්නේ. කියලා ඊට පස්සේ ඒ තුලට එනකොට ඒ සමාජය තුලින් මට ඇහෙනවා මගේ ක්‍රියාකාරකම් වල ලොකු සුබ ඵලදායී දෙයක් මිනිස්සුන්ට නිකන් සනීප දෙයක් මම ආශ්‍රය කරද්දී මගේ වැඩ කටයුතු වලදී ඒගොල්ලන්ට ඒක දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මං හිතනවා ඒක රැක ගන්න. ඒක තමයි මගේ මේන් ටාගට් එක. බෑ රැක ගන්න සල්ලි ඕනේ. ඉතින් සල්ලි හොයන්න මාර්ගයකුත් අවශ්‍යයි. මොකද ජීවිතේ අපේ ආසාවල් ටික සපුර ගන්න ඕන ටිකක් තියෙන නිසා. ඊට පස්සේ මේ අත් දෙකට දැනෙන්න පටන් ගන්නවා හේර් ඩ්‍රෙසින් ස්කිල් එකක් මගේ ඇඟේ වැඩ කරනවා කියලා. ඒක ඇප්ලයි වෙනවා හැම තැනටම ඇප්ලයි වෙලා ගොඩක් අර කට්ට කාපු අසල වගේ කියන ඒ කට්ට කාපු ආර ඉතින් අනන්තයි. ඒ හරහා ලොකු අවබෝධයක් දැනුමක් ඒක රාශි වෙනවා නිරන්තරයෙන්ම. ආශ්‍රය කරන මිනිස්සු ඒ වගේම රටවල එන්දල එන කට්ටිය ඒ අතරේ භාෂාවේ අඩුපාඩුවකුත් දැනෙන්න පටන් ගත්තට පස්සේ මම යම්කිසි අවස්ථාවක මම තීරණය කරනවා ඒක නැත්තම් ගමන ඉවරයි කියලා.
ඒකට මම ඒකට මහන්සි වෙනවා. ඒකට මහන්සි වෙලා ඊට පස්සේ මට හිතෙනවා තනියම සලාන එකක් දාන්න ඕනේ කියලා. ඒකට වැඩ කටයුතු කරගෙන ඒ වගේ ගොඩක් මහන්සි වෙලා ඒ දවසින් දවස ලැබිච්ච අත්දැකීම් සමුදායත් එක්ක පරිපූර්ණත්වයෙන් පිරි හෑදස කෙනෙක් වෙන්න පුළුවන්. වට විශ්වාසයක් තියෙනවනේ ඔයා සම්පූර්ණ හොඳ හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් කියලා. ඒක තමයි මගේ ජීවිතේ එකම දේ. තියෙනවනේ. ඒකට මම හරි ආදරෙයි. ඒකට බය නෑ ඔයා. ඒකට බය නෑ. තව එකක් සමන් දැන් අපි ඔය සමහර වෛද්‍යවරු ඉන්නවා මේ ලෙඩත් එක්ක යාළු වෙනවා. දැන් මට එහෙම ડોක්ටර්ස්ලා ඉන්නවා මට වෙදකම් කරපයි මගේ යාළුවෝ බවට පත් වෙලා තියෙනවා. දැන් ඔයා එහෙම කෙනෙක් තමයි. ඔයා යාළුවෙක් වෙන්නේ ඉස්සල්ලාම මගේ යාළුවෙක් වෙලා මගේ කොණ්ඩේ කපනව නෙමෙයි. මගේ කොණ්ඩේ කපන්න ඇවිල්ලා ඔයා මගේ මේ යාළුවෙක් වෙනවා. ඊට පස්සේ මම දැන් සමහර ලාවට ඔයා ගාවට එන්නේ මේ කොණ්ඩේ කපන්නම නෙමෙයි. මාසෙකින් දෙකකින් දැකේ නැති යාළුවෙක් දකින්න වගේ තමයි එන්නේ. එහෙම මමත් එනවා ඔයත් මේ තැප්‍රොබේන් එකට එනවා. යාළුකමක් මේට එනවා. එහෙම ඔයාට ලොකු මේ යාළු සමූහයක් ඉන්නවා. ඒ යාළු සමූහය ඊට පස්සේ ආපහු ඔයාගේ ක්ලයන්ටේල් එක බවට පත් වෙනවා. ඒතරේ ලොකු තොගයක් කොහොමද මේන්ටේන් කරන්නේ? දැන් හැමෝටම කෝල් කරොත් ආන්සර් කරන්න ඕන. අපොයින්ට්මන්ට් එකක් දෙන්න ඕන. පිටරට අය එහෙම කතා කරනවා. මම දන්නවා. එක එක පද ඉවලින් ඉන්න අය කතා කරනවා. ඔව් ඇත්තටම සමහර වෙලාවට මටත් හිතා ගන්න බෑ මේ මං ඒ වගේ කනෙක්ෂන්ස් නැති කරගන්න නැතුව තව ඇති කරගෙන යන්නේ කොහොමද කියලා මට සමහර වෙලාවට හිතා ගන්න තමයි කොහොමද දවස තුල සම්බන්ධතා ගොඩාක් ගොඩ නැගෙනවා. ඒ සම්බන්ධතාවල් හරහා තව සම්බන්ධතාවල් ගොඩ ගැහිගෙන එනවා. හැමෝම මට මතකයි. මට හිතෙනවා සමහර මිනිස්සු සතුටු වෙන්නේ නැත්තේ ලෝභකම හින්දා කියලා. ඒ කියන්නේ ලෝභකම විසින් සතුට අහිමි කරනවා එකක්. එතකොට මේ අපි earn කරන්නේ happiness වලට. දැන් ඔයා සැලූන් එකට ගොඩක් earn කරලා තියෙනවා. මේ මට පේන ටිකනේ. තව මේ ඇතුලේ කාමර තියෙනවා, උඩ තට්ටු තියෙනවා. ඒ වගේ මොනවද තියෙන්නේ? මම දන්නේ නැහැ. මං සමහර වෙලාවට ගිහිල්ලා නැහැ ඇත්ත. ඔව්. ඒ උඩ තට්ටුවේ තියෙනවා තව අපේ මූණ සම්බන්ධව වැඩ කරන facials, ඊළඟට ගියාම waxing. ඊළඟට නියපොතු වල වැඩ කරන manicure pedicures තියෙනවා. ඒ වගේම තව තියෙනවා අපි කරනවා මේ healing massage. ඒ කියන්නේ stress එකක් එක්ක මිනිසෙක් ඇතුළට ආපුවාම එයාගේ සම්පූර්ණ මානසික අතීතය සුව වෙන ආකාරයේ ට්‍රීට්මන්ට්ස් තෙරපිස් තියෙනවා. ඒ වගේ ටිකක් තමයි තියෙන්නේ. ඔව් දැන් වුණ මගේ ප්‍රශ්නේ. ඔයාලගේ මෙතන ස්ටාෆ් එකක් ඉන්නවා. හරිනේ. දැන් මෙතන පුටු තියෙන ප්‍රමාණයම පැහැදිලි. ඔයාට තනියෙන් වැඩ කරන්න මෙච්චර ප්‍රමාණයක් ඕන වෙන්නේ නැහැ. ස්ටාෆ් එකක් ඉන්නවා. හැබැයි මම ඔයා ගාවට එන්නේ ස්ටාෆ් එකේ අයත් එක්ක වැඩ කරනවා තමයි. හැබැයි ඔයා අඩු ගානේ විනාඩි 10ක්වත් මගේ ඔළුව සම්බන්ධයෙන් අවධානය දුන්නේ නැත්නම් එහෙම මං එන්නේ නැහැ. මොකද මං ડોක්ටර්ගෙන් බෙහෙත් ගන්න යනවා මිසක් මම එන්නේ නැහැ මේ හෙදියගේ හෙදකම හම්බ වෙනවා. ඒ කියන්නේ මගේ ඔළුව හොදන්න පුළුවන් ඔයාගේ ස්ටාෆ් එකේ. ඒක හෙදකමක් නේ. හැබැයි මං ආස නැහැ මගේ කොණ්ඩේ කපනවා ස්ටාෆ් එකේ කෙනෙක්. මොකද මං ඔයා හොයන් ඉන්නේ. ඒතර කොහොමද මේ ඔක්කොටම මේ කියා කරන්න කොහොමද? මං හිම කරනවා දැකලා තියෙනවා ඒකයි. ඒක ඇත්තටම මේ කාලයත් එක්ක වෙන දෙයක්. ඒ කියන්නේ අපි පළවෙනි කස්ටමර් කරන කාලේ ලොකු වෙලාවක් ගත්තා. හේතුව අපි ගොඩක් බයෙන් තමයි මොකද මේ සමනිවැරදි අවබෝධයක් නැතුව වැඩ කරපු අවස්ථා ඒ මුල් කාලේ තිබුණා. හැබැයි දැන් කාලයත් සමග අපිට ලැබිලා තියෙන දැනුමත් එක්ක මේ කොණ්ඩයක් කපන එක ඒ වගේම රසායනික ක්‍රියාවල් කරනකොට මේ මනා අවබෝධය නිසා ඒකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒක උපරිම ඒ කාලය තුල උපරිම ප්‍රයෝජන ගන්නවා මම. ඊට පස්සේ මගේ සේවක සේවිකාවන් උදව් කරනවා එතනින් එහාට. ඔව් දැන් ඔයාට හරි වෙහෙස ඇති වෙ රැකියාව මං හිතනවා. ඔයා මේ බයිසිකලේ යද්දි පේන්නේ සමහර ලාවට ඉස්සර කොණ්ඩේ වාගෙන යද්දි නිකන් අර ඇමරිකාවේ එකෙක් වාගේ නිකන් කොණ්ඩෙත් වාගෙන බෙද මම දැකලා තියෙනවා. ඔයා ජිම් එකේ ඉන්නවා මම දැකලා තියෙනවා. කොණ්ඩේ පාටි වල ඉන්නවා. දැන් ඔයා ෆැෂනබල් එක්කෙනෙක් විදිහට මම දකිනවා. ඒකෝර මං ආසයි එහෙම එක්කෙනෙක් ගාවට මං මාව ඩ්‍රෙස් කරගන්න එන්න වාගේ එකක්. දැන් අන්තිම ප්‍රශ්නේ ඉස්සෙල් එකක් සමන්. මේ කොරෝනා කාලේ හොඟක් ලෝක ව්‍යාපාර වැටුණා. හැබැයි ඔයා පට්ට හයිය විදිහට තියන් හිටියේ. දැන් අපි හිතුවේ දොස්තරගේ රස්සාව නැති වෙන එකක් නෑ. මොකද මොනවා වුණත් බෙහෙත් ගන්න යන්න වෙනවනේ. එතකොට කෑම වලට ගන්න යන්න වෙනවනේ. හැබැයි නිකන් කොච්චර වුණත් අරක ඕන වෙන එකක් නෑ කියලා. හැබැයි ඔයා වැටුන්නේ නෑ. ඔයාගේ සැලෝන් එක වැටුන්නේ නෑ. මොකද්ද ටෙක්නික් එක ඔයා පාවිච්චි කරපුනේ? එහෙම නැත්නම් මොකද්ද හේතුව
මේ අවුරුද්දක විතර කොරෝනා කාලයක් පහුවෙලා මම ඔයත් එක්ක මේ කතා කරන්නේ. කොහොමද වාගේ මේ බේස් එක ස්කැල්ප් එක වැටෙන්න තුන් තියාගත්තේ? අර මිනිස්සු ෆෝන් එකෙන් කතා කරාද? ඔයා ගාවට ආවද? ඔයා සිකියුරිටි පාවිච්චි කරාද ඒකට? ඔයා කැම්පේන් කරාද ඒකට? මොකද්ද කරේ? ලොකුවට දේවල් කරන්න ගියේ නෑ ඇත්තටම. හැබැයි අමාරුවෙන් පට්ට ගේමක් ගහලා මේ තැන හැදුවට පස්සේ ඒ මිනිස්සුන්ට මාව දාලා යන්න බෑ. මත් කොරෝනා කාලේ තුන් පාරක් ආවා යම්බි. ඉතින් ගොඩක් කට්ටිය බය නැතුව මාව විශ්වාස කරලා මොකද මම ලෙඩක් තියාගෙන කවදාවත් මම ක්ලයන්ට් කෙනෙක්ට වැඩ කටයුතු කරන්න යන්නේ නැහැ. සහ මේ ලොකු විශ්වාසයක් තිබුණා මේ අපිට ජය ගන්න පුළුවන් මේ කොරෝනාව ජය ගන්න පුළුවන්. ඒකට අර අපේ පවර්ෆුල් මයින්ඩ් එකක් තියාගෙන හැබැයි අවශ්‍ය නීති රෙගුලාසි සියල්ලකම අපි ඒ විදිහට පාවිච්චි කරගෙන දැඩි විශ්වාසයක් එක්ක කස්ටමර් හිටියා මාත් එක්කත් මමත් හිටියා කස්ටමර් එක්කත්. ඉතින් මාව බලාගත්තා. මමත් ඇත්තට මගේ ජීවිතේ බොහෝ දේවල් මාරු කරලා තියෙනවා. මට ඉතිරි ජීවිත කාලෙදි මගේ මේ හෙයාර් ඩ්‍රෙසර් මම මාරු කරන එකක් නෑ. සමන්ට මොකද බොහෝ අසීරු අවස්ථා දෙකක ඔයා මගේ මේ කොණ්ඩෙත් එක්ක වැඩ කරලා තියෙනවා. ඔය ඒක මම අතින් ආයෙත් උත්තරයක් දෙන්නම් මේ සර් කියව ප්‍රශ්නෙට. සර්ට නවතින්න හේතුවක් හදන්නේ නැහැ මම. මාත් එක්ක තියෙන බැඳීම නැති වෙන්න හේතුවක් හදන්නේ නැහැ. ඒ හදන්න නැති හේතුව හින්දා තමයි සර් ඔය කතාව කියන්නේ. ඔවර බයිපාස් එක කරා මට ඩොක්ටර් කිව්වා සමන් මේ කොණ්ඩේ කපන්න එපා වාගේ අවවාද දුන්නා. මං කිව්වා සමන් කිස් ගහක්වත් එහෙම වෙනවයි මගේ කොණ්ඩේ. ඔයාලට මතක ඇති ඔයා අඬා මගේ කොණ්ඩේ කපලා තිනවා හරිද? මට ඒක දකින්න අමාරු වුණා. ඒ බැන්ඩේජ් ඔක්කොමත් එක්ක ටිකක් අසීරු. සමන් මේ මට සතුටුයි කාලෙකින් හම්බෙලා කයියක් ගහපේ කියලා. මම නිකන් කියනවා මේ මාව මේ ඩොක්ටර් කෙනෙක් බලා ගන්නවා වගේ සමන් මට පොඩි ට්‍රස්ට් එකක් තියෙනවා නිකන් විශ්වාසයක් තියෙනවා නිකන් මගේ ඔළුව ප්‍රවේශම් කරනවා කියලා නිකන් පරිස්සම් කරනවා වගේ. ඔව් සාමාන්‍ය ඉතින් සර් මට කොණ්ඩේ බාර දීලා තියෙන්නේ. මම ඒක රැක බලාගෙන මගේ වගකීම සර් අනිත්ව නිදහස කරන්න පුළුවන් ඊට පස්සේ. හරි සමන්. අදත් පොඩි ට්‍රීට්මන්ට් එකක් දෙනවද එහෙනම්? අනිවාර්යයෙන්. හරි සමන්. හම්බෙන්න. good luck.